අයිබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශයේ සමග මම ප්‍රමිත මහනා. මම උත්පලා රත්නායක. මුලින්ම සිරස්තල. ආන්දෝලනයක් මතු කළ කොරෝනා මරණ භූමදානයට අවසර. තාක්ෂණ කමිටුව පැහැදිලි කරලා තියෙනවා ඉස්ලාම් බාතිකයන්ගේ මරණ භූමදානය කරන්න පුළුවන් කියලා. අද ගැසට් පත්‍රය ඇරියයි කියලා අපි පවිත්‍ර වන්නේ ආරච්චි ඇමතිතුමිය ප්‍රකාශ කරා. පාස්කු වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතික්ෂේප කරයි. හිටපු ජනපතිට නඩු පවරනවාද? ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අර්ථ නිරූපණය කිරීම සඳහා සුදුසුම ස්ථානය. එතනින් අර්ථ නිරූපණයක් අවසාන වශයෙන් ලබා ගන්න සිදුවේ. හෙරොයින් කිලෝග්‍රෑම් 45ක් ප්‍රවාහනය කළ යුද හමුදා සෙබළෙකු සහ හිටපු සෙබළෙකු අත්අඩංගුවට. 13 ශක්තිමත් කරන්න මානව හිමිකම් කොමිසමේදී ඉන්දියාවෙන් ලංකාවට ඉල්ලීමක්. සීලරත්න හිමියන් ක්‍රිකට් සටනින් විසිවෙයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. මතභේදයට ලක් වූ කොවිඩ් ආසාදනය වීමෙන් සිදු වූ මරණ භූමදානයට අවසර ලබා දෙන ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා අවසර ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී දැනුම් දුන් බව එම සාකච්ඡාවට එක් වූ අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා සඳහන් කළා. දවසේ පුවත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් සහ ජනාධිපති ගොටාබේ රාජපක්ෂ මහතා අතර අදාළ සාකච්ඡාව අද පසුරුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී තිබෙනවා. සාකච්ඡාවට සහභාගී වූ මැති ඇමතිවරුන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. විශේෂයෙන්ම අපි අද සතුටු වෙනවා තාක්ෂණ කමිටුව අද පැහැදිලි කරලා තියෙනවා මුස්ලිම් ජාතිකයන්ගේ මරණ භූමදානය කරන්න පුළුවන් කියලා. අපේ පවිත්‍ර ඇමතිතුමිය ඒක දැනුම් දුන්නා. ඉතින් ඒක මම හිතන්නේ මේ රටේ තිබුණ ප්‍රශ්නයක් විසඳුනායි කියලා මම හිතන්නේ. අද ගැසට් පත්‍රය ඇරියයි කියලා අපි පවිත්‍ර වන්නේ ආරච්චි ඇමතිතුමිය ප්‍රකාශ කරා. කොවිඩ් මරණ භූමදානය කිරීමට අවසරයි නෑ ඒ තීන්දුවක් ගත්තේ නෑ. ඒ පිළිබඳව විස්තර සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තේ නෑ. මානව හිමිකම් කවුන්සිලය සම්බන්ධයෙන් අපේ රටේ ස්ථාවරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නත් ඒ වගේම අපි වෙනුවෙන් පෙනී සිටින රටවල් සමග අපි සාකච්ඡා කරන්න. මොකද හේතුව අපි ත්‍රස්තවාදය තුරන් කරා මිසක් ජාතියකට කිසිම ආගමකට හිරිහැරයක් වුණේ නැහැ. දවසේ පුවත. රුපියල් කෝටි 45ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 45ක සමග සැකකරුවන් දෙදෙනෙකු පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අත්අඩංගුවටගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙක් යුද හමුදා සෙබළෙකු වන අතර අනෙක් සැකකරු යුද හමුදාවෙන් පලා ගිය අයෙකු බවයි. පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන කොට්ටාසේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඒ කණ්ඩායමක් මද්‍රව්‍ය වැටලීමක් සඳහා අද අලුයම හොරණ දික්කේන ප්‍රදේශයට පැමිණ තිබුණා. එහිදී සුකෝපභෝගී වෑන් රථයක් පරීක්ෂා කර ඇති අතර එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 45ක් සොයා ගැනීමට එම නිලධාරීන් සමත් වුණා. වෑන් රථය පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ එය කුලී පදනම මත ලබාගෙන යුද හමුදාවේ සේවයට එක් කර තිබූ රථයක් බවයි. අදාළ වෑන් රථයේ පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කර තිබූ අතර වෑන් රථයේ පැදවූ පුද්ගලයා යුද හමුදා නිල ඇඳුමෙන් සිට තිබෙනවා. ප්‍රශ්න කිරීමවලදී අනාවරණ වී ඇත්තේ ඔහු යුද හමුදා සේවයේ නියුතු පොළොන්නරු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි. අනෙක් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී ඔහු මීට මාස 2කට පෙර යුද හමුදාවෙන් පලා ගිය කෝප්‍රල්වරයෙකු බව හෙළි වී තිබෙනවා. සැකකරුවන් විසින් එමදුව ප්‍රදේශයේදී හෙරොයින් තොගේ ලබාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඔස්සේ ගැලණිගම හරහා හොරණ දෙසට පැමිණ දික්කේනපුර ප්‍රදේශයේ රථය නවතාගෙන සිටියේදී පොලිසිය විසින් වැටලීම සිදු කර තිබුණා. මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙරටින් පලා ගොස් විදෙස් රටක සැඟවී සිටින බවට සැක කරන රුවන් චින්තක හෙවත් හරක්කට නම් සැකකරු සහ තවත් අයෙකු විසින් මෙම හෙරොයින් චාවාරම මෙහෙවා ඇති බවයි. රුවන් චින්තක හෙවත් හරක්කට නැමැත්තා ඉන්දියාවට පලා ගොස් සිටියේදී මියගිය බවට සැලකෙන අංගොඩ ලොක්කාගේ සහායකයෙකු බවට සැලකෙනවා.
අත්අඩංගුවටගත් පුද්ගලයන් මේ ජාවාරමේ අතරමැදිකරුවන් පමණයි. වසරක කාලය තුළ ප්‍රමුඛ පෙළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 14 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් දැනට බන්ධනාගාරගතව තිබෙනවා. නමුත් ඒ අතරතුර අලුතෙන් මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බිහි වෙනවා. අයිස් වැනි කෘත්‍රිම මත්ද්‍රව්‍ය වල ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. අපි ඒ සම්බන්ධයෙන්ුත් අකණ්ඩව වැටලීම් සිදු කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 දෙනෙක් සම්බන්ධයෙන් රතු නිවේදන ලබාගෙන තිබෙනවා විවිධ රටවල් වල ඉන්න. වැලිගම යම් ආකාරයකට මේ මත්ද්‍රව්‍ය පිළිබඳ කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් තියනවාද කියලා සැකයක් තියෙනවා. ඒ වගේම අපරාධකරුවන් සොරබඩු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න අධිවේගී මාර්ගය උපයෝග කර ගැනීමේ ප්‍රවණතාවයක් තියෙන බවට පේනවා. මෙම සිදුවීම දැනගත් වහාම යුද හමුදාධිපතිතුමා විසින් නියෝග කරනු ලැබුවා. ඒ පිළිබඳව පරීක්ෂණ මගින් සනාථ වන කරුණු අනුව එහා සම්බන්ධ වූ පුද්ගලයාට දිය හැකි උපරිම දඬුවම පවතින නීති රෙගුලාසි අනුව ලබා දීමට කටයුතු කරන ලෙස මේ සිදුවීමට අදාළ සෙබලා දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින දඹුල්ල යුද හමුදා කඳවුරට අනියුක්තව රාජකාරී කරන සෙබලෙක් ඔහු විසින් නිවාඩු ලබා සිටින වෑන් රථයේ රියුදුරුගේ රාජකාරී කාල සීමාව ආවරණය කිරීම සඳහා කොළඹ ප්‍රදේශයට පැමිණි අවස්ථාවක මේ සිදුවීමට සම්බන්ධ වෙලා තියෙන්නේ. නෑ දැනට වාර්තා වන විදිහට ඊයේ සන්ධ්‍යා වරුවේදී තමයි කඳවුරෙන් පිටතට වාහනය රැගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ අතර පොලිස් විශේෂ බලකා මුලස්ථානයට ලද තොරතුරක් මත ගණේමුල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට තිබෙනවා. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම වලදී අනාවරණ වී ඇත්තේ එම හෙරොයින් ජාවාරම අතුරුගිරියේ නේවිරුවන් නැමැත්තා විසින් මෙහෙවා ඇති බවයි. පසුව නේවිරුවන් නැමැත්තා උපායශීලීව වත්තල නගරය වෙත ගෙන්වාගෙන අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර බලකාය සැලසුම් කර තිබුණා. ඒ අනුව වත්තල නගරයට පැමිණි නේවිරුවන් පොලිස් විශේෂකාර බලකායේ රථය අනුතුර ලක්කර පලා ගොස් ඇති අතර එහිදී වෙඩිතැබීමක්ද සිදුව තිබෙනවා. පසුව සිදු කළ විමර්ශනවලදී ඔහු පලාගිය මෝටර රථය කැලණිය වනවාසල ප්‍රදේශයේ දමා ගොස් තිබෙදී සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. නේවි රුවන් නැමැත්තා මෝටර රථයේ දමා ත්‍රිරෝද රථයක නැග පලා යන ආකාරය CCTV කැමරාවක සටහන් තිබුණේ මෙලෙසින්. මෝටර රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට පොලිසිය සමත් වූ අතර මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. වත්මන් ආණ්ඩුවේ නියමුවා තවමත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ නාරායන්පිට අභයාරාමයේ අද පැවති උත්සවයක් අමතමින්. ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත ග්‍රන්ථ දෙකක් එළිදැක්වීමේ උත්සවය නාරායන්පිට අභයාරාම විහාරස්ථානයේදී අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ රට මෙහෙම යන්න දෙන්න බෑ අගමැතිතුමනි. ඔබතුමා පොඩ්ඩක් මැදිහත් වෙලා අද මේ රටේ ජනතාව ඔබතුමාත් එක්ක ඉන්නේ කායිකවත් නෑ. කවුරු කොහොම කතා කළත් අද ඉන්නේ ඔබතුමාත් එක්කයි. මහින්ද නැති රටක් අපට එපා. එහෙම කියන මිනිස්සු ඉන්නවා. දැන් සමහරව කියනවා දැන් ඉතින් අගමැතිතුමා බස් එකකින් බැහැලාලු ඉන්නේ. අපි බස් එකකින් බැහැලාලු ඉන්නේ. ඒ නිසා අපි කියනවා අපි නැවතර බත් එක නගගෙන ගිහිල්ලා අපි මේ රට ගොඩ ගන්නට මේ රට වෙලාදී කවදාකවත් අපේ ගෝඨාභය ජනාධිපතිතුමා විරුද්ධ වෙන්නේ නැහැ. කවදාකවත් ඔබතුමා පෙරමුණ ගත්තේ කවදාකවත් විරුද්ධ වෙන්නේ නැහැ. අපට අවශ්‍යකම තිබෙනවා. මොකද මම එහෙම කියන්නේ ඊටාම කෙටි කාලයක් තුළ ජනතාව කලකිරිච්ච එකම ආණ්ඩුව මේක කියලා කිව්වොත් කාටවත් තරහ වෙන්න දෙයක් නෙමෙයි. අපි මේ ආණ්ඩුව ගේන්න වෙච්ච මහන්සිය දැක්කාම ඒ වගේ වචනයක් අපි අහන්න කැමති නැහැ කොයියම් වෙලාවකවත්. ඒ නිසා අපට අවශ්‍යකම තිබෙන්නේ මේ රටේ පහළ වෙච්ච හොඳම ආණ්ඩුව ගෝඨාභය ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුව කියන එක අපි රටට හඟවන්නට ඕනේ. එහෙනම් ඒකේ නියමුවා තවමත් ඔබතුමායි. දැන් හැමෝම මේ ආණ්ඩුවට නොයෙක් දේවල් කියනවා නායක හඳුරොත් කියනවා මේ මාස ගාණක් ඇතුළත මේ බැනුම් අහනවා කියලා. හිටපු ආණ්ඩුව වලට ඔක්කොටම අපි බැන්නා. බැනලා තමයි මේ ආණ්ඩුව ගෙනාවේ. මේ ෆේල් වෙච්ච උන් ෆේල් කියනවා විභාග ලියාපු නැති මිනිස්සුන්ට. දැන් MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා කියාපු ආණ්ඩුවට බනින්න පුළුවන්ද? MCC ගිවිසුම අත්සන් කරන්න හදපු ආණ්ඩුවට බනින අපිට සමානුග්‍රහයක දක්වපු රටවල් එකට එකතු වෙලා රටට එරෙහිව කටයුතු කරපු ආණ්ඩුවලට අපි විරුද්ධ එහෙව් අපිට පුළුවන්ද සමානුග්‍රහකත්වය නිර්භීතව අයින් කරගත්ත ආණ්ඩුවක් නිර්භීතව කතා කරපු ආණ්ඩුවක් එක තරහ වෙන්න කහ නැවැත්තුවා ප්‍රත්‍යපනයනයි කියලා කරපු යහපාලන ප්‍රෝඩාව නැවැත්තුවා ටික දවසක් අපි කහ නැහැ කියලා කහ හිටියා හුඟක් අය හැබැයි දැන් 180ට තියෙනවා මෙව්වා මේ එක තැන් වලින් සර්ෆේල් කියලා කෑල්ලක් හදනවා හදලා මෙහාට එවනවා එවනකොට සමාජ ජාලා වෙබ් අඩි වල දිගින් දිගට යනවා අපේ උන්ගේ තියෙන ලොකුම වැරද්ද තමයි ඒවට උත්තර දෙන්නේ නැහැ ඒවට උත්තර දෙන්න ඕනේ මහාචාර්යවරුය ඒවට උත්තර දෙන්න ඕනේ නාරායන්පිට අභයාරාමයේ ඉඳලා ඒවට උත්තර දෙන්න නේන්නම් අර මේක තියෙන්නේ මොකද්ද මේ මෙව්වා එක පාර්ලිමේන්තුවේ
පාර්ලිමේන්තුව. මෙතර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත හෙළ වෙදකමේ යට ගියාව කෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද පෙරවරුවේ පිළිගැන්වුවා. සහරාන් ඇතුළු කණ්ඩායමේ මුල් සැලැස්ම වී ඇත්තේ මහනුවර දළදා පෙරහැරට පහර දීම බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් හෙළි කර තිබෙනවා. මේ අතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු බව දැනුම් දුන්නේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. අප්‍රේල් 21 වන දින සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනය කර වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ සභාවේ විශේෂ අවසරය ඇතුව සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් පමණක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවත් රටත් බලාපොරොත්තුවෙන් සිටපු මේ වාර්තාවත් මෙලෙස සභාවෙත් ගරු කතානායකතුමා මගින් රටේ දැන ගැනීම සඳහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා. අපිට දින තුනක විවාදයක් ඕන මේ වාර්තාව ගැන ගරු කතානායකතුමනි. ඒක පක්ෂ නායකලා සීමිත කරනවා. දින තුනක ඇත්ත වශයෙන්ම අත්පසු වීම ගැන විතරයි මේකේ තියෙන්නේ. ඒක අපි විවාදයේදී ගන්නේ. බෝම්බ ගැහුවේ කවුද කියලා නෑ. විවාදයේදී ඒක ඔබතුමාට පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ. මනික කියන්නේ අත්පසු වීම ගැන විතරයි තියෙන්නේ. ඒක පක්ෂ නායකලා සීමිත කතා බහ කරලා විවාදයේදී ගනිමු. මේ පිළිබඳ විවාදයක් ලබා දීම සඳහා අපි කලින්ද එකඟතාවය පළ කර තිබෙනවා. ඒක අලුතෙන් ඉල්ලන්න දෙන්නේ අපි සූදානම් ගරු අග්‍රාමාත්‍යතුමා මේ අවස්ථාවේදී යලිත් සීපත් කරන්න කියලා ගරු කතානායකතුමාට මතක් කළා. අපි විවාදය ලබා දීම ගැන කිසිම ගැටලුවක් නැහැ. පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් නීතිපතිරාට අද ලැබුණු බව නීතිපතිරාගේ සම්බන්ධීකරණ නිලධාරිණි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවේ සඳහන් කළා. අවසන් වාර්තාව අඩංගු වන්නේ වෙළුම එකෙහිය. එම වාර්තාව ලැබීමෙන් අනතුරුව එම වාර්තාවට අදාළ කොමිෂන් සභාවේ විමර්ශනයට සහ පරීක්ෂණයට අදාළ සම්පූර්ණ සාක්ෂි සටහන් ලේඛන සහ CD පට ඇතුළත් අනෙකුත් දෑ වෙළුම 2 සිට 5 දක්වා අන්තර්ගත වී ඇත. අද දින නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්තුමාගෙන් අදාළ නෛතික ක්‍රියාමාර්ග සලකා බැලීමට මේ සියල්ලම අවශ්‍ය බැවින් වෙළුම 2 සිට 5 දක්වා ග්‍රන්ථයන් ලිඛිතව ඉල්ලා සිටින ලදී. ඉහත සඳහන් සියලු සාක්ෂි සටහන් සහ ලේඛන අවශ්‍ය වන්නේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නඩු පැවරීමට ප්‍රථම වැඩිදුර විමර්ශන සිදු කළ යුතුද යන්නත් කොමිෂන් සභා පරීක්ෂණයේ පවතින සාක්ෂි තත්ත්වය මත නඩු පැවරිය හැකිද යන්න පිළිබඳ නීතිපතිතුමාට තීරණයක් ගැනීම සඳහායි. මෙතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිය රූපවාහිනී නාලිකාවක් සමග සිදු කළ සාකච්ඡාවකදී පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. The Presidential Commission of Inquiry has come up with its findings, and my first question to you is, what do you make of them? Well, the full report is not out yet, but the Commission had to acknowledge that I was not informed, and there's no finding against any other ministers from the United National Party. But the Commission accuses you of having shown a lax approach towards Islamic extremism. Do you agree with that? No. If you go by the criteria for political responsibility or the criteria for criminal responsibility, there's no such thing called a lax attitude. How do you judge that attitude, whether you are lax or not? The Commission's report also observes, as you also said, that you were not invited to National Security Council meetings by President Sirisena after the constitutional crisis in 2018. This was only a advisory body by the President. And after he dismissed me as Prime Minister, when Mr. Mahinda Rajapaksa was Prime Minister for 52 days, he did not invite him to the meeting either. Then President Sirisena, he has been indicted by the same committee that he set up while he was in office, and the report said balance of probability was that Sirisena was told by his intelligence chief about warnings before the attacks occurred. Do you believe that this is a very serious charge to be made against an ex-president on the basis of probability? It is a serious charge, and I'd like to look at the report as to what they mean by balance of probability and how it relates to the offence of criminal negligence. Which, without looking at that, is difficult to comment on this legal matter. It's a serious charge, all right, and there was, I think, contradictory evidence about whether he was informed or not. That the Commission interviewed some 400 individuals. Do you think the probe was not thorough enough? No, it's not a question of who they interviewed, or even I was called to give evidence. But the basis which must obviously be there in the report. කෙසේ වෙතත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් ඉල්ලා සිටි
අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණන්ට එය මෙතෙක් ලැබී නැහැ. මෙරට තහනම් කිරීමට කොමිසම මගින් නිර්දේශ කර ඇති වහබ්වාදය ඉස්ලාමීය බුද්ධිමතුන්ගේ ඉහළම සංවිධානය ලෙස සැලකෙන සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව වෙතද ව්‍යාප්ත වී ඇති බව වාර්තාවේ දක්වා තිබෙනවා. එහි දැක්වෙන්නේ 2009 වන විට තෞහීද් මතවාදයේ විවෘත ආධාරකරුවෙකු වූ සහරාන් 2013 වන විට බොදු බල සේනා වැනි කණ්ඩායම්වල බෞද්ධ අන්තවාදයේ වැනි කරුණුවලට එරෙහිව දේශන පවත්වා ඇති බවයි. 2012 සිට 2015 දක්වා බොදුබල සේනාවේ ක්‍රියාකාරකම් හේතුවෙන් බෞද්ධ අන්තවාදයේ උත්සන්න වීමක් සිදු ඇති බවද කොමිසම පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලේ රැස්වීම් සෑම සතියකම නිශ්චිත දිනයක පවත්වා තිබුණද ජනාධිපති සිරිසේන එම රැස්වීම් කඩින් කඩ පැවැත්වූ බවත් එම නිසා ජාතික ආරක්ෂාවට ලබා දී ඇති ප්‍රමුඛතාව හීන වී ඇති බවත් කොමිසම අවධාරණය කරනවා. සහරාන් සහ ඔහුගේ කණ්ඩායම 2018 අගෝස්තු වන විට පුපුරණද්‍රව්‍ය අත්හදා බලමින් සිට ඇති බවත් සහරාන්ගේ මුල් සැලැස්ම වී ඇත්තේ මහනුවර පෙරහැරට පහර දීම බවත් කොමිසම අනාවරණය කරනවා. එහෙත් සහරාන් ඇතුළු පිරිස ප්‍රහාරය ඉක්මන් කිරීමට තීරණය කර ඇත්තේ වනාතවිල්ලුවේ ඔවුන්ගේ ආයුධ ගබඩාව හෙළිවීම සහ සිරියාවෙත් ඉරාකයේත් IS බලය පිරිහෙමින් පැවතීම නිසා එම සංවිධානය ලෝපුරා විසිර සිටි විශ්වාසවන්ත අනුගාමිකයින්ගෙන් ප්‍රහාර දියත් කරන ලෙසට ඉල්ලා සිටීම වැනි ජාත්‍යන්තර සාධක හේතු කරගත් නිසා බවද වාර්තාවේ සඳහන්. කොමිසම පෙන්වා දෙන්නේ 2015-2019 කාලය තුළ IS ආධාරකරුවන් මැඩ පැවැත්වීමට සහ සහරාන් අත්අඩංගුවට ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම මගහැර ඇති බවයි. ශ්‍රී ලංකාව IS කැලිෆේටය හෙවත් සිතියමෙහි කොටසක් ලෙස හඳුනාගෙන ඇති බව ජනාධිපති සිරිසේන අගමැති වික්‍රමසිංහ ඇතුළු රජය දැන සිටි බව කොමිසම සඳහන් කර තිබෙනවා. සිවිල් යුද්ධය අවසන් වූ පසු හමු වූ විශාලතම පුපුරණද්‍රව්‍ය තොගය වන 2019 ජනවාරි 16 වන දින වනාතවිල්ලුවේදී සොයාගත් පුපුරණද්‍රව්‍ය තොගය සහරාන්ගේ බව පරීක්ෂණ වලින් හෙළි වී ඇති අතර ඒ පිළිබඳව 2019 පෙබරවාරි 19 වන විට ජනාධිපති සිරිසේනට දැනුම් දී ඇතැයිද කොමිසම පවසනවා. කෙසේ වෙතත් ජනාධිපති සිරිසේන 2019 අප්‍රේල් 21 වන දින තෙක් කිසිදු ආරක්ෂක මණ්ඩල රැස්වීමක් පවත්වා නොමැති බව වාර්තාවේ සඳහන්. සිදුවිය හැකි ප්‍රහාරයක තොරතුරු සහරාන්ගේ සහ සෙසු සමාජිකයන්ගේ නම්ද ඇතුළත්ව නිවැරදි හා ක්‍රියාත්මක විය හැකි මට්ටමේ බුද්ධි තොරතුරක් ලෙස ඉන්දියාව 2019 අප්‍රේල් 4 වන දින රාජ්‍ය බුද්ධි සේවය වෙත ලබා දී තිබුණද ආරක්ෂක ලේකම් ජාතික බුද්ධි ප්‍රධානී පොලිස්පති සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ඔවුන්ගේ කටයුතු කාර්යක්ෂමව ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව කොමිසම පවසනවා. අදාළ බුද්ධි තොරතුර රජයේ වෙනත් බුද්ධ්‍යංශ සමග බෙදා ගැනීමට අපොහොසත් වූ රාජ්‍ය බුද්ධි සේවය එම තොරතුරු නිසිලස විශ්ලේෂණය කර අවශ්‍ය පියවරගෙන නොමැති බවයි වාර්තාවේ දක්වා ඇත්තේ. මේ අතර 2019 අප්‍රේල් 4 ලද බුද්ධි තොරතුරු වලට වඩා නිවැරදි බුද්ධි තොරතුරු අප්‍රේල් 20 වෙනිදා සවස රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා වෙත ලබා දී ඇතත් ඛේදවාචකයේ වළක්වා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අපොහොසත් වී ඇති බව කොමිසම අවධාරණය කරනවා. අවසානයේ පාස්කු දින ටාත් සමුද්‍ර හෝටලයේ පිපිරීම සිදු කිරීමට නියමිතව සිටි ජමිල් මොහමඩ් හැර සෙසු මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඉතා කුඩා කාල පරාසවලදී බෝම්බ පුපුරවාගත් බව විධායක සාරංශය අවසන් කරමින් කොමිසම සිහිපත් කර තිබෙනවා. මම හිතන්නේ අධිකරණයේ විසින් අවසාන වශයෙන් තීරණය කරයි ඒක හැකියාවක් නැද්ද කියන එක පිළිබඳව අධිකරණය තමයි තීරණය කළ යුත්තේ. මුක්තිය දූරයෙන් පස්සෙත් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක. ශ්‍රේෂ්ඨ අධිකරණය තමයි අර්ථ නිරූපණය කිරීම සඳහා සුදුසුම ස්ථානය මෙතනින් අර්ථ නිරූපණයක් අවසාන වශයෙන් ලබා ගන්න සිදු වෙනවා. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළ කළා. පාස්කු එකේ වැඩි හංගලදී අපිට දැන් තේරෙන විදිහට අරගොල්ලන්ට තියෙනවා මේක වළක්ුවේ නැහැ කියලා ප්‍රශ්නයකින් බේරලා ආයි නොඑන්න කරන්න ඕන මොනවද කියලා තියෙනවා. මේ ක්‍රියාවලියට සම්බන්ධ මොලකාරයෝ වැඩකාරයෝ තව ඉතුරු වෙලා ඉන්න අය කවුද මේක පස්සේ හිටියේ? සාමාන්‍යයෙන් අදහසක් තියෙනවා අරයා නායකයා වෙන්න බෑ කියලා. එහෙම ව්‍යාපාරයක් දිගට ගෙනියන්න යන බලාපොරොත්තු කෙනෙක් යාම ගිහිල්ලා සියදු විනාශ ගන්න නැහැ කියලා. එහෙනම් මොලකාරයෙක් වැඩකාරයෝ ඉන්න ඕන. මේවට විදේශ රටවල් සම්බන්ධද කියලා අදහසක් තියෙනවා සමාජයේ. ඒවා මුකුත් නැහැ. එනිසා පාස්කු කොමිසමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. කාදිනල් තුමාටත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ජනාධිපති විමර්ශන කොමිසමක තීරණය අවසාන තීන්දුව නෙවෙයි. මේක සැලකිල්ලට අරගෙන කටයුතු කිරීම තමයි කරන්න තියෙන්නේ. දැන් නීතිපති සහ CID එක මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙනවා. අහු නොවෙච්ච සියලු දෙනාට දඬුවම් දෙන්න පුළුවන්. ඉතින් මෙතන වෙලා තියෙන්නේ ඒ ප්‍රහාරයෙන් මියගේ මිනිස්සුන්ගේ වේදනාව පාවිච්චි කරා. ඒක තමයි කරේ.
ඒක පාවිච්චි කරා බලයට එන්න. දැන් මොකක්ද තින් දැන් බලයට ඇවිල්ලා ඉවරයි. බලය පවත්වාගෙන එක එක කණ්ඩායම් වලින් හල්ලි වලින් අනුග්‍රහය ගන්න ඕනේ. ඒ අනුග්‍රහය ගන්න තුමේ කරන් යන්න බෑ. ඉතින් ඒ නිසා වාර්තාව හදා ගන්න ඕනේ. දැන් මේ තියෙන බෙදීම් වලට අනුව. දැන් කාවද හතුරු කරන්න ඕන කාවද මිතුරු කරන්න ඕන. ඒ විදිහට වාර්තාව එඩිට් කරන්න ඕනේ. එඩිට් කරන තමයි අර අධිනීතිඥයෝ හදපු වාර්තාව සෙල්ලම් සේනලා ටිකට බාර දීලා තියෙන්නේ. මං හිතන්නේ මේ රටේ ජනතාවත් සාධාරණ ලෙස පිළිගන්නවා මේක එන්නෙන්ඩම දේශපාලන වශයෙන් මේක යටගහන තත්වයක් අද මේ රටේ තියෙනවා. දේශපාලන නායකයෝ ඒ වගේම දේශපාලන අරමුණ ඒවා එළි වුණොත් මේ රටේ ඉන්න යම් පුද්ගලයන්ට අවාසි සාගත වෙයි, යම් පුද්ගලයන්ට නීතිය ඉදිරියේ දඬුවම් පැමිණෙයි කියලා අපිට ඒ බලවේග දැන් වෙනකොට බය වෙලා ඉන්නවා. වටවංගුවකින් රනිල් වික්‍රමසිංහ අත්තරලා තියෙනවා. ඒකත් තේරුම් ගන්න ඕන. වඳ පෙති මිශ්‍ර කරපු කොත්තු තියෙනවා කිව්වා. අපි බලාගෙන හිටියා වාර්තාවෙන් කොත්තු මුදලාලි එළියට එනවා. හැබැයි කොත්තුවක් ගැන සඳහනක්වත් නැහැ. සහරාන්ට පඩි දුන්නේ ඇයි? පඩි දුන්නේ කවුද? පඩි දීම සඳහා අනුමත කරේ කවුද කියලා මේ වාර්තාවේ නේ. දෙවෙනි ප්‍රහාරයක සූදානම හෝ දෙවෙනි ප්‍රහාරයක් සැලසුම් කරේ කවුද කියලා හෝ සඳහනක් මේ වාර්තාවේ නේ. ඒ කියන්නේ මොකක්ද? මේ වාර්තාව ප්‍රහාරකයන් සංගවන, ප්‍රහාරකයන්ගේ උඩින් ඉන්න අය සංගවන, ප්‍රහාරකයන්ගේ දේශපාලන අරමුණ සංගවන, ප්‍රහාරකයන්ගේ අලගිය මුලගිය තන සංගවන අර අත්තරීම පිළිබඳ විතරක් වරද ඉස්මතු වෙන වාර්තාව බවට පත් වෙන්නේ. ඒ දැන්ටමත් අපි පාස්කු ප්‍රහාරය පිළිබඳ පොලිස් විමර්ශන කටයුතු පිළිබඳ උද්දෘත 8ක් දීලා තියෙනවා. ඉතින් පාස්කු ප්‍රහාරයේ තියෙන ජනාධිපති කොමිසම මගනුත් එන සාක්ෂි කැඳවලා ඒ නඩු පැවරුවට පස්සේ ඉදිරියේදී ජනතාවට අපිට දැනගන්න පුළුවන් වෙයි මොන වගේ කටයුතු කරන්න කියලා. දැන්ටමත් 32 දෙනෙක්ට විරුද්ධව චෝදනා ගොනු කරලා තියෙනවා. ඒ නිසා කාටවත් චෝදනා කරන්න බෑ. මේ රජය ඒ සැකකරුවන්ව ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියලා. පාස්කු ප්‍රහාරයනේ ප්‍රහාරය කියන්නේ ප්‍රහාරයට හේතු වෙච්ච ප්‍රහාරයට හේතු වෙච්ච ප්‍රහාරය ගැන හේතු වෙන්න තිබිච්ච කාරණා පිළිබඳ හේතු වෙච්ච තියෙන දුර ඈත කරුණු වලට ඍජු දඬුවම් නිර්දේශ කරමින් හා ඍජු වගකීම්යන්ට ප්‍රමාණාත්මක දඬුවම් නිර්දේශ නොකරමින් ගිය නිකන් ඈලියට ගිය අලගියාවක් හැටියට තමයි අපිට පාස්කු කොමිසම පිළිබඳ තොරතුරු එහෙම නැත්නම් පාස්කු කොමිසමේ වාර්තා පිළිබඳව දැනෙන්නේ. නිසා මට හිතෙනවා පාස්කු කොමිසම වාර්තා සම්පාදනය පිළිබඳ කොමිසමක් පත් කරගන්න වෙයිද දන්නෙත් නැහැ. පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට අද පස්වරුවේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබෙනවා. එම විධායක සභා රැස්වීම පැවැත්වුණේ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹදී රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සඳහා පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විධායක කමිටු සමාජිකයන් බොහෝ දෙනෙකු සහභාගී වුණා. විධායක සභා රැස්වීම අතරතුර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිටතට පැමිණියා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට යලිත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කර ඇති අතර පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස නැවත වරක් දයාසිරි ජයසේකර මහතා පත් කර තිබෙනවා. ඒ වගේම පාස්කු කොමිසම පිළිබඳව කොහෙද යන්නේ මල්ලේ පොල් තරයක් ලැබෙන තැනකට පත් වෙලා තිබෙනවා. මේ අනුව අපි යෝජනාවලින් නැත්නම් ඒ කොමිසම සභාවේ බහුතරයක් අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. නිදිවත්තුමා ගන්න තීන්දුව ගැන අපි තාම දන්නේ නැහැ. ඒ සම්බන්ධව එතුමා ගන්න තීන්දුවත් එක්ක ඉදිරි ක්‍රියාමාර්ග අපි තීරණය කරනවා කොහොමද ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ කියලා. අද බැලුවොත් කතෝලික ජනතාවත් මේකට කැමති නෑ. බෞද්ධ අපේ භික්ෂුන් වහන්සේලාත් කැමති නෑ. ආණ්ඩු පක්ෂෙත් නෑ. විරුද්ධ පක්ෂෙත් නෑනේ මේ කොමිසම ගැන සෑහීමකටපත් වෙන්නේ. ඉතින් ඒකට ප්‍රශ්නයක් තියෙනවනේ ඒකනේ. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නායකයොත් කවුරුත් ඉලක්ක කරන්නේ නැතුව දැන් නම් කියවිච්ච මුස්ලිම් නායකයන්ගේ කිසිම චෝදනාවක් ඔවුන්ට එල්ල වෙන්නේ නැතුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාම පමණක් ඉලක්ක කරගෙන මේ වාර්තාව එළියට ආවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව ඒ කොමිසම් සභාව වාර්තාව පිළි නොගැනීමට සහ දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද තීන්දුව කළා. අපි දකින්නේ උදේ යම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ කොමිසම් සභාව වාර්තාව.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම ඇතුළු ප්‍රතිසන්ධාන ක්‍රියාවලියෙන් දෙමළ ප්‍රජාවගේ නීති අනුකූල අභිලාෂයන් ඉටු කිරීමට පියවර ගත යුතු බව ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා. 46 වැනි මානව හිමිකම් සැසිවාරය අමතමින් එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මණිපාණ්ඩේ මහතා මේ බව කියා සිටියා. මේ අතර මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව මානව හිමිකම් සැසිවාරයේදී ඊයේ සංවාදයට ගැනුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මෙම වාර්තාව ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන කරුණු මුල් කරගනිමින් පසුගියදා සම්මත කෙරුණු 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය විවේචනයට ලක් කළ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ එමගින් අධිකරණය මානව හිමිකම් සහ පොලිස් වැනි කොමිෂන් සභාවල ස්වාධීනත්වයට මතු කරන බලපෑමද අභියෝගයට ලක් කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ ඊයේ පැවති අන්තර්ක්‍රියාකාරී සංවාදයේදී විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා. ශ්‍රී ලංකා rejects එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරය තමන්ගේ විෂයපතය සහ වරම පුළුල් කරමින් ස්වෛරී රාජ්‍යයක පාලනය පිළිබඳව සිදු කළ අනවශ්‍ය අතපෙවීමක් ලෙසයි මම මෙය දකින්නේ. එනිසා මහ කොමසාරිස්වරයාගේ යෝජනාවේ අඩංගු නිගමනය සහ නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. the disproportionate attention drawn to Sri Lanka. මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මාණිපාණ්ඩේ අදහස් දැක්වුවා. අපි විශ්වාස කරනවා දෙමළ ප්‍රජාවගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවට ඍජුවම දායක වෙනවා කියලා. ඒ නිසා දෙමළ ප්‍රජාවේ නීත්‍යානුකූල අභිලාෂයන් ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතට හේතු වනවා. ප්‍රතිසංවිධාන ක්‍රියාවලියෙන් සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම ඇතුළු එවැනි අභිලාෂයන් විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා. මේ අතර යුද ගැටුම් වලින් මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද සාමකාමී උද්ඝෝෂණයක නිරත වුණා. ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් ඇති යෝජනාව සම්බන්ධයෙන් සංදේශයක් පූජ්‍ය චම්පුරේවෙල චන්ද්‍රරත්න හිමියන් ඇතුළු ජාතික සංවිධාන කිහිපයක නියෝජිතයින් එහිදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට බහර දුන්නා. මේ සියලු තොරතුරු වසන් කරලා එංගලන්තය දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය ඉටු කිරීම පිළිකුලෙන් යුක්තව හෙලා දකින බව සඳහන් කරලා තමයි අද දවසේ අපි මේ ලිපිය බාර දුන්නේ. ශ්‍රී ලංකාව මිලදීගත් පළමු කොවිෂීල්ඩ් එන්නත් තොගය ඉන්දියානු ගුවන් යානයකින් අද දිවයිනට රැගෙන ආවා. මෙම තොගයට එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ඇතුළත්. එන්නත් තොගේ රැගත් එයා ඉන්දියා ගුවන් සමාගමට අයත් AI 273 තරණ ගුවන් යානය අද පස්වරු 1:10ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වුණා. මෙලෙස රැගෙන ආවේ ඉන්දියාවේ ද සීරම් ආයතනය මගින් නිෂ්පාදනය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක්. ඒ වටිනාකම ඇමරිකානු ඩොලර් 26 ලක්ෂයකට අධික වන අතර එය මෙරට මුදලින් රුපියල් කෝටි 50කට අධිකයි. අදාළ එන්නත් තොගේ අද පස්වර 3ට පමණ කොළඹ පිහිටි ජාතික එන්නත් ගබඩාව වෙත රැගෙන ආවා. අද ලැබුණ එන්නත් මාත්‍රා ලක්ෂ 5නුත් අපි ප්‍රමුඛතාව ලබා දෙනවා 60ට වැඩි උදවියට. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ 60ට වැඩි උදවියට පමණයි දෙන්නේ කියලා. අපිට මේ එන්නත් බෙදා දීම පිට පළාත් වලට සිදු වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. ඒ නිසා දුෂ්කරතාවයක් නැහැ. කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කරන මාළවේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ක්‍රියාත්මක කරනු එන්නත් කරන වැඩසටහනේ ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණා. ඒ රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ මව්පියන් සඳහා අද එන්නත ලබා දෙන බවට රෝහල් පාලනාධිකාරිය කළ දැනුම් දීම මත 500කට ආසන්න පිරිසක් රෝහලට පැමිණීමෙන් පසුවයි. ඊයේ දවසේ ඇතුළත මේ පරිපාලනය විසින් සිදු කර තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තවත් විවිධ අමාත්‍යාංශවල පිරිසකටත් ඒ වගේම තමන්ගේ හිතවතුන් පිරිසකටත් මේ අපිට ලබා දෙන්න තිබිච්ච දෙවන මාත්‍රාව සහ අපගේ මේ පවුල් වල අයට ලබා දෙනවායි කියපු එන්නත් මාත්‍රාවන් සියල්ල ලබා දීලා ඒ එන්නත් ටික ඉවර කරලා තියෙනවා. පසුව රෝහල් සේවකයින් නියෝජනය කරන අන්තර් සමාගම් සේවක සංගමය සිය රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණා. අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලයේ නියෝජිතයින් 20 දෙනෙකු හා රෝහල් අධ්‍යක්ෂවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. අධ්‍යක්ෂකවරයා අද පළමු වතාවට සමාව ගත්තා. ඒ පිළිබඳව ඔහු පිළිගත්තා. ඔවුන් එය හොර රහසේ තමුන්ගේ හිතවතුන්ට දුන්නා කියලා. කොළඹ මහනගර සභා සීමාවේ පුද්ගලයන් සඳහා දියත් කරන එන්නත් කරන වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත ලබා දීම අදත් මධ්‍යස්ථාන කිහිපයකදී සිදු වෙනවා. මේ කෙත්තාරාම විහාරස්ථානයේදී සහ නාරාහෙන් පිට බටහිර බෙහෙත් ශාලාවේදී එන්නත් කරන කටයුතු සිදු වූ ආකාරයයි.
ඊයේත් ආවා. ඊයේත් දවසම රස්තියාදු. දැන් අදත් රස්තියාදුව. එහා පැත්තේ පොලිපත් තියනවාද ඒගොල්ලන්ට එන්නත ගන්න පුළුවන්ද? අසාධාරණ වැඩ කරන්න එපා. එතන යන්නේ කොහොම පොෂ් කට්ටිය. ඒක හරි අසාධාරණයි. එතකොට මේගොල්ලොත් අහුවෙන හිටියේ ඔයා ගිහින් ආයෙන එක ඒක සාධාරණ. මේ අතර ලබන 27 වෙනිදා සිට දින 14ක් ඇතුළත කොළඹ නගරයේ සියලුම අවදානම් වයස් කාණ්ඩයේ පුරවැසියන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දෙන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කළා. ඇය ඉල්ලා සිටින්නේ අවුරුදු 60ට වැඩි සියලු පුරවැසියන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ නාගරික මන්ත්‍රීවරයා හරහා මේ සඳහා ලියාපදිංචි වෙන ලෙසයි. COVID-19 ආසාදිතයින් 464 දෙනෙකු අද දිනේ වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81931ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 447 දෙනෙකු අද සුව ලැබුව අතර ඒ අනුව සුව සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 76961ක් ලෙසයි. මේ අතර පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් කණ්ඩායමක් විසින් නිපද වූ 99ක් වෛරස විනාශ වන නව මුහුණු ආවරණයක් පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ තොරතුරු දැන්. ලබන මේ මාස 20 වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා කැඳ වූයේ ඊයේ දිනේදී. ක්‍රිකට් මහපොටුව අල්ලන්නට මෙවර සැරසෙන්නේ වත්මන් සභාපති ශම්මි සිල්වා, කේ මතිමානන්, වහන්ද සිල්වා සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන්. එමෙන්ම උපසභාපති සටන සඳහා අපේක්ෂකින් 7 දෙනෙකු විසින් නාම යෝජනා බහර දුන්නත් නිසි පරිදි ක්‍රිකට් නිලවරණයට අදාළ සුදුසුකම් සපුරා නොමැති වීම හේතුවෙන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කරන්නට ක්‍රිකට් නිලවරණ කමිටුව පියවරගෙන තිබෙනවා. ලේකම් දුරේ සඳහා ශම්මි සිල්වා පාර්ශවයෙන් වහන්ද සිල්වා මහතාත්, කේ මතිවානන් පාර්ශවයෙන් නිශාන්ත රණතුංග මහතාත් සිය නාම යෝජනා බහර දුන්නා. විට අමතරව බන්දුල දිසානායක සහ නලින් අපොන්සියන මහත්වරුන්ද ලේකම් දුරේ සඳහා තරඟවදිනු ඇති. බණ්ඩාගාරික දුරේ සඳහා තරඟවදින්නේ ලසන්ත වික්‍රමසිංහ සහ සුජීව ගොඩලියත් යන මහත්වරුන්. මෙවර ක්‍රිකට් බලය අල්ලන්නට එන අපේක්ෂකයන්ගේ අවසන් නාම යෝජනා ප්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේ ලබන අප්‍රේල් මාස 20 වෙනිදායි. සුදානම අදට සමුගන්න. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තීරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට මධ්‍යහන 11:55ට. සුබ රාත්‍රියක්.